84,000ක් බෝසත් මහසත්වරු වූහ. ඔවුන් අනුත්තර සම්‍යක් සම්බෝධිය සෙවීමකින් කිසි දිනක අපහසුතාවයට පත්වී නැත. ප්‍රතිගමන ඒ තත්ත්වයට පත් සියලු දෙනා සම්බෝධියෙහි ධාරණීය ලබාගෙන ඇත. ධර්මය ව්‍යක්ත ලෙස දේශනා කිරීම ඊතා කැමැත්තෙන් සිටින්නෝය. ධර්ම චක්‍රය ආපසු නොකැරකෙනසේ කරකවන ලද අය වූහ. ඔව්හු අසංඛ්‍ය සංඛ්‍යාත බුදුවරුන්ට පුද පූජා පැවැත්වූවෝ වූහ. තවද බුදුවරුන් ඉදිරියේම නොයෙක් කුසල් මූල රැස් කළෝ වූහ. ඔව්හු බුදුවරුන්ගේ ප්‍රසාදයට ලක් වූවෝ වූහ. මෛත්‍රිය පුරුදු කර ඇති අතර බුද්ධ විඥාණයට ඇතුළු වීමට හොඳ සුදුස්සෝ වූහ. බුදුන්ගේ මහා විඥාණයට ගැඹුරින් ඇතුල්ව සසර තෙර කරා ලං වූවෝ වූහ. ඔවුන්ගේ කීර්තිය අනන්තා පරිමාණ ලෝකවල පැතිර ගොස් තිබූ අතර ඔවුහු අනන්ත සියදහස් සතුන් සසරින් ගලවා ගැනීමට හැකි වූවෝ වූහ. ඔවුන්ගේ නම් පිළිවෙලින් මෙසේය. කුමාර බුහුත මංජුශ්‍රී, අවලෝකිතේශ්වර, මහා ස්ථාම ප්‍රාප්ත, සර්වාර්ථ නාම, නිත්‍යෝදු යුක්ත, අනිශිප්ත ධූර, රත්නපාණී බහිශ්‍යශාරාග, ප්‍රධාන ශූර, රත්නචන්ද්‍ර, රත්නප්‍රභා, පූර්ණචන්ද්‍ර, මහා වික්‍රමින්, ත්‍රයිලෝක වික්‍රමින්, අනන්ත වික්‍රමින්, මහා ප්‍රතිහාන, සත්ත සමිතාභයුක්ත, ධරණීධර, අක්ෂයමතී, පද්මශ්‍රී, නක්ෂත්‍රරාග, බෝසත් මහසත්ව, මෛත්‍රිය, බෝසත් මහසත් සිංහ ආදී වූ බෝසතුන් 84,000ක් විය. බෝසත්වරු 84,000කගේ ආශිර්වාදයෙන් ආරම්භ වන 180 සජීවී වැඩසටහන. යුගය නැවුම් කරන්න, යුගය අලුත් කරන්න, යුගය පෙරලන්න, යුගාන්තය පෙන්වන්න ලෑස්ති වෙන යුගයක් වෙනවා මේක. ධර්මයක් පෙරලෙන්න නියමිතව පවතිනවා. ඒක තිබුණු ධර්මය වෙනවා. අලුත් ධර්මයක් තියෙනවා ලෝකයේ තුල. ඒක සංගවිච්ච එකක් වෙනවා. සමස්ත ලෝකෙටම ඒ ප්‍රධානය කිරීමට හැකියාව තියෙනවා. ඒ සුදුසු ඒ කෙනා පැමිණිය යුතු වෙනවා. නැත්තම් කිසිවෙකුට ඒක විවෘත කළ මෙසේය කියලා කියන්න බැරි දෙයක් වෙනවා. සරලව දොරටුව විවෘත කරලා කට්ටියන්ට 10 නිවා ගන්න තැන පෙන්නුවට මේකේ තව කතන්දර තියෙනවා. ඉවරයි කියලාම හිතලා ඉන්න එපා කියලා කියනවා. සියලු දෙනා මේ 180 එළියට ගත්තේ කොහොමද කියලා බැලිය යුතු වෙනවා. පේන පරාසය පරිපූර්ණ ලෙස නොපෙනුනා නොවෙනවා. නමුත් සියලු දෙනා එක වහගත්තා, වැහුවා, ඒක හෙව්වේ නැතුව හිටියා. ඇස් දෙක ඉස්සරහා තිබුණා. එතන හෙව්වේ නැතුව හිටියා. අන්න ඒක හොයා ගත්තත් කතා කරන තහන එකක් වෙනවා. ඇස් දෙක ඉස්සරහා හොයා ගත්තත් කතා කරන තහන එකක් වෙනවා. අන්න ඒ කට්ටියන්ට කියනවා තන හොයාගත්ත පසේ බුදුරේ කියලා. තන පෙන්වන්නේ නැතුව කතා කරනවා විතරක් වෙනවා. ඉතින් මේක මේ තන පෙන්වන්න පුළුවන් වෙන්නේ ඒ මහ පොළොවේ අයිතිකාරය આવොත් පමණක් වෙනවා. මහ පොළොවට අයිතිකාරීත්වය දරන්නේ වාසවර්ති මාරය වෙනවා. ඊට පස්සේ අයිතිකාරීත්වය දරන්නේ මතු බුදු වෙන කෙනා වෙනවා. මාරයගෙන් එහා පැත්තේ ආ ඉන්න කෙනෙක් වෙනවා. මතු බුදු වෙන්න ඉන්න කෙනා ඉන්නේ මාරයගෙන් එහා පැත්තේ. බුදු වන සියලු දෙනා ඉන්නේ මාරයගෙන් එහා පැත්තේ. සියලු දේවල් පරිපූර්ණ කරගෙන ඉන්න කෙනා. ඔවුන් මෙලවට ඇදිලා එනවා. ඇදිලා ඇවිල්ලා මෙහි තියෙන වැරදි බලන. පස්සිදාකාරයක අපවිත්‍ර වූ ලෝකවලට බහැලා මෙහි තියෙන වැරදි බලන. වැරදි බලුවන් පස්සේ ඉස්සෙල්ලම තියෙන්නේ ඇස වැරදිලා. ඒක පූර්ණ කර. ඊට පස්සේ අනිත් කට්ටියගේ කන් ඇහෙනවද කියලා බලනවා. එතකොට කන වැරදිලා තියෙනවා.
මේ ශබ්දය ඇසීම නිසා ලෝකයා මේ වෙනකොට ලෝකයේ තුල පැටලිලා ඉන්නේ. කන හරහා ආපු ශබ්දයන් නිසා ලෝකයා මේ වෙනකොට ලෝකයේ තුල පැටලිලා ඉන්නේ. නිදහස් වෙන්න බැරුව ඉන්නවා. ගැලවෙන්න තේරෙන්නේ නැතුව ඉන්නවා. අපි ආස්තරණ වෙලා වගේ බුදුහාමුදුරනේ කීකේ සින්දු කීකී. ඉතින් 180න් එක සැරේටම මේක දායාද කරේ නැති වෙනවා. ටික ටික දායාද කරා වෙනවා. නමුත් මට ඒ ආරම්භ කරපු දවස් ඉඳලා එකදු ස්වභාවයක් දිගට පැවතුනා වෙනවා. මම ඇත්තටම සෝතාපන්න සමාපත්තියේ සිටින කෙනෙක් වෙනවා. කට්ටියට වෙනස් වීම කියන දේවල් මම දේශනා කරනකොට මම කර්මස්ථාන දෙනකොට මං ඉන්න තැනට ගිහින් යනකොට කට්ටියට මේව වෙනස් වුණා වෙනවා. මේ ප්‍රීකොන්සිස් තල ඒ කියන්නේ ඉදිරියෙන් තියෙන මාන තල වෙනස් වෙනවා. එහෙම විඥාණය මේ චක්කු විඥාණය කියන කොටස මොළය කියන දේ එකක් වෙනවා විඥාණය කියන තව එකක් වෙනවා. මේ විඥාණය කියන කොටස තනක් මුණ ගැහුනොත් එතන නතර වෙනවා. නතර වෙලා ඉල්ල අනිත් ඒවා පේන්නත් නැතුවයි. අන්න එහෙම ස්වභාවයක් කට්ටියට තියෙන බව මට තේරුණා වෙනවා. නමුත් මට පූර්ණ වෙලා පවතිනවා. මම හිතන්නේ ඒක උප්පත්ති ඉඳලා තිබිච්ච එකක් වෙනවා. සියලු දෙනාට තිබිච්ච එකක් වෙනවා. මේක නාම සත්ත්ව සමුදාය ඔළුවට දාගත්ත හින්දා ඒ අර පිරිසුදු ලෝකයේ වැහිලිය. බුද්ධ භූමියක් තිබුණා වෙනවා. ඔය පෙදුන ගාම බුද්ධ භූමිය තියෙනවා. සියලු දෙනාට. ඊට පස්සේ වචන අවබෝධ කරගෙන මාන්නක්කාරකම් වලට අහු වෙලා මට අහු වෙලා මම කියන එක ගලව ගන්න බැරුව සතර පුරා දුවන එකක් වරු. ඉතින් මේ දුවන සතරෙන් නිදහස් වෙන්න වරකට දෙවරකට තෙවරකට අවස්ථාව මේ 180 න් දීලා තියෙනවා. මම තාම සෝතාපන්න කෙනෙක් වෙන්න. මම සෝතාපන්න සමාපත්තිය තුල ඉඳගෙන අන්න ඇයට මේ මාර්ගය වදාරනකොට කට්ටියන්ට වෙනස් වීම සමුදායන් සමග සෝතාපන්න සමාපත්තිය මුණ ගැහෙනවා. නමුත් ඒ සෝතාපන්න සමාපත්තිය තුල කට්ටියන් අතර වෙන්න බැරි වෙනවා. ඒක උතුම්ම ස්ථානයක් වෙනවා. සෝතාපන්න සමාපත්තිය උතුම්ම ස්ථානයක් වෙනවා. ඒක තමයි උදා කරගන්න ඕන. නමුත් නතර වෙන්න බැරි වෙනවා. හතර පාරක් නිකන් එතර වෙනවා වගේ එකක් තියෙනවා. එතන නතර වෙන්න. නැත්තම් නතර වෙන්න දෙන්නේ නැති වෙනවා. සෝතාපන්න සමාපත්තිය මැද පසේ බුදුරු රහතන් වහන්සේලා සම්බුදුරු වැඩවසන්නේ මේ ස්ථානය තුල. ඒ කට්ටියන්ට හැකියාව තියෙනවා අවීචයට උනච්චන්න. දොරටු අතේ තියෙනවා නම් අවීචයට උනච්චන්න යාමට හැකියාව තියෙන. ඒ කියන්නේ අවීචයට බහිනවා කියන්නේ කොහොමද? මේ හඬ ඇහෙන්නේ නැත්තම්. ඊට පස්සේ 아무තු කතාවක් හරි ගස්සලා ගන්නවා. රටාවක් හරි ගස්සලා ගන්නවා. හිතට වදින කතාවක් හරි ගස්සලා ගන්නවා. අරගෙන ඉලා ඔහුගේ මානතල ඔහු හිතන පතන විදිය බලාගෙන ඒක ඇතුලේ යන. ඔහු හිතන පතන විදිය බලාගෙන ඒක ඇතුලේ ගමන් කරනවා. ගමන් කරලි වල මහා බෝධිසත්ව අවලෝකිතේශ්වර ඉන්නවද කියලා බලනවා. මේ සම්බුදුරුන්ගේ ක්‍රමයක් වෙනවා. අනික් කට්ටියෙන් නම් හිතන්නේ නැහැ එහෙම කරන්න පුළුවන් වෙයි කියලා. මට හැකියාව තියෙනවා. ඒ තන හොයාගෙන ගමන් කරනවා. ගමන් කරලි වල මහා බෝධිසත්ව අවලෝකිතේශ්වර හිස්භාවය තියෙන තැන හොයලිලා දෙයන්තය බලපන් කියලා ප්‍රශ්න ඉවර වෙනවයි කියලා කියනවා. දෙයන්තය බලපන් කියලා. ඇත්තටම ප්‍රශ්න ඉවර වෙනවා. ඇත්තටම බුද්ධ භූමිය පේනවා. ඇත්තටම නව යුගය මේ මොහොත තුලින් පේනවා. නව යුගය හදලා ඉවර වෙනවා. කට්ටියට තියෙන බලන්න විතරක් වෙනවා. ඒකට සල්ලි යන්නේ නැති වෙයි. ඒකට අපේ ආශ්‍රමයට මෙතෙන්ට එන්න ඕනේ කියලා එහෙම එකක් නැතිව මේක අහනවා නම් ප්‍රමාණවත් වෙනවා. ආශ්‍රමය ඔබේ අතට ගෙනල්ලා දීලා තියෙනවා. අපේ ආශ්‍රමය ඔබේ අතට ගෙනල්ලා දීලා තියෙනවා. ඔබ ඉන්න තැනට අපි ඇවිල්ලා තියෙනවා. බලන්න තියෙන්නේ මෙන්න මේ දෙයන්තය පමණක් වෙනවා. දෙයන්තය දෙකලවර බලන්න තියෙන්නේ. දෙකලවර ඔළුව හරව නෙවෙයි බලන්න තියෙන්නේ. ඉස්සරහ මොකක් හරි දෙයක් දිහා බලාගෙන දෙකලවරත් පේනවද කියලා බලන්න තියෙන්නේ. ඉතින් මේක හරි සරල වෙනවා. සමහරක් කට්ටියට ෂණිකව මේකපත් වෙනවා. සෝතාපන්න සමාපත්තියටපත් වෙනවා. සමහරක් කට්ටියට එක කරගන්න හැකියාවක් නැති වෙනවා. ඒක ඉතින් කර්ම විපාක ඵල දුක් විඳින්න තවත් නිරේ ඇවිදින්න ආස සත්‍ය සිටිනවා. ඒ කට්ටියන්ට ඒ විපාක අවසන් කරගෙනම පැමිණිය යුතුයි. නැත්තම් එන්න දෙන්නේ නැහැ මේක ඇතුළට. දුගාන සෝතාපන්න සමාපත්තියවක්වත් ඒකවක්වත් දකින්න දෙන්නේ නැහැ. නමුත් මතු අනාගතයට මතක තියාගන්නයි කියලා කියනවා.
ඔය බැරි කට්ටිය 180 බලා ගන්න බැරි කට්ටිය හිටියේ කොහෙද කියලා අනාගතේ දරුවෝ හොයනවයි කියලා මම මෙහෙ ඉඳන් කියනවා. මම මෙහෙ ඉඳන් කියනවා අනාගතේ තාරුණ්‍ය අර අපේ අම්මලා තාත්තලා හිටියේ කොහොමද දන්නේ නැහැ 180 නැතුව. ඒ මොකේද හිටියේ? කොහොමද උන් ජීවත් වුනේ? අන්න ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒකින්ද මේ යුග ධර්ම පෙරලන වෙලාවට ඒ පෙරලෙන ධර්මය අනිවාර්යෙන් ග්‍රන්ථාරූඪ විය හෝ නැත්නම් රෙකෝඩ් විය යුතු වෙනවා. ඒකත් එක්තරා ධර්මයක් වෙනවා. ඒක මතු බුදුන්ට දහම් දේශනා කිරීමට තියෙන ධර්මය වෙනවා. මෛත්‍රී සිංහ බෝධිසත්වයෝ තව අවුරුදු 20කට පස්සේ වැඩි වියටපත් වෙනවා. ඒ වගේම ඔහු සමග 84000ක් බෝසත්තුරු පැමිණෙනව වෙනවා. ඔහුට දේශනා වෙන්න තියෙන ධර්මයක් මෙහි ඉඳන් පාදම හදාගෙන සියලු බුදුවරුන්ට උපහාරයක් වෙන්න මහා බෝධිසත් අවලෝකීතේශ්වර ඉවරයක් නැති යුග ධර්ම පෙරලගෙන ඉදිරියට යනවායි කියලා කියන්නේ. හඬ රෙකෝඩ් වුණොත් ඊට පස්සේ පෙරලෙන එක ගණන් 40 ඉවර කරන්න බැරි වෙනවා. විශ්වයේ සිතාර අවසානට ගමන් කරනවා. මේ 180යි සද්ධර්ම පුණ්ඩික සූත්‍රයයි දෙක එකට එකතු වුණාන් පස්සේ ඒ වගේම රට සමාජයෙන් මේ ධර්මයේ තුලින් නිකලෙස් වුණාට පස්සේ මේ මිනිස්සු ශරීර උස්සන ඒක මට ස්ථිරවම කීමට හැකියාව තියෙනවා. රට නිකලෙස් නොවුනොත් ඒව කරන්න බැරි වෙනවා. ශනිකව නිකලෙස් කිරීමට හැකියාව තියෙනවා. ඉතින් අපිව ශ්‍රවණය කරන කට්ටිය බොහොම අඩු වෙනවා. රටම ශ්‍රවණය කර යුතු දෙයක් මේ ධර්මයේ වෙනවා. රටම ශ්‍රවණය කළ යුතු වෙනවා. නමුත් අපිව ශ්‍රවණය කරන කට්ටිය අල්ප වෙනවා. ඒක මහා ප්‍රවාහ ධර්මයෙන් මම හිතන විදිහට හිර කිරීමක් කරලා තියෙන තවම ඉදිරියට මේක අවශ්‍යතාවයක් වෙනවා. ලොකුම අවශ්‍යතාවයක් වෙනවා. ලෝකික ගලවා ගන්න තියෙන්නේ මේ අවලෝකීතේශ්වර ධර්මපරයයින් වෙනවා. මේක 180 කියලා දාලා තියෙන්නේ සම්පූර්ණ අර්ථය මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර කියනවා. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වර සෑම සම්බුදුවරයෙකුගේම ලෞතර බුදුවරයෙකුගේම විශ්ව දොරටුව වෙනවා. ඒට සත්පුද්ගල ස්වභාවයේ තියන්න බැරි හින්දා මම මේ 180 කියලා දැම්ම වෙනවා. නමුත් සියලු දෙනා බුද්ධ භූමිය පෙන්නපු කෙනාට ගරු කළ යුතු වෙනවා. නැත්නම් ඔයගොල්ලන් වරදක් සිද්ධ කරගන්නවා. එහෙම නිකන් 180 කියලා එකක් පහළ වුණේ නැති වෙනවා. ඒක පහළ කරපු කෙනා සම්බුදුන් බව දැනගෙන ඒ තුළට ඇතුල් වෙලා සිටිය යුතු වෙනවා. ඇතුල් වෙච්ච කට්ටිය සිටිය යුතු වෙන්නේත් එහෙම වෙනවා. ඇතුල් වෙන කට්ටියත් මේ හඬට ගරු කරගෙන ඇතුල් විය යුතු වෙනවා. ගරුත්වයක් නැතුව ඒකට ඇතුල් වෙන්න තහනම් වෙන්න. අගරු කරාට කමක් නැහැ. සියලු පව් වරක් දැක්කොත් සමාව වෙනවා. අවසන් වෙනවා. සියලු පව් අවසන් වෙලා යනවා. වරක් දැක්. වරක් බන්දොත් කැලණියේ එතෙක් කළ පව් නිමා වේ කියලා කියන්නේ ඔන්න ඔතන මෛත්‍රී බෝධිසත්ව සහ අවලෝකීතේශ්වර බෝධිසත්වයන් දෙපළ බෝධිසත්ව යුග්මය වැඩවසන. ඒකයි කියන්නේ භක්තියෙන් යුතුව අත්ත බිඳේ පය බුරුලෙන් තබා වරෙන් සාදුකාර දී ඔරුවක නැගී වරෙන් කියලා කියන්නේ මේවා භක්තියෙන් යුතුව පැමිණිය යුතු ස්ථාන වෙනවා. කැලණි රජ මහා විහාරයේ තුල බුදුන්ගේ විශ්ව දොරටුව පිහිටා තිබෙනවා. ඊට පස්සේ මතු බුදුන් සහ මහසත් අවලෝකීතේශ්වරයන් දෙපළ සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සහ බුදුවරු ඉපදීම බුදු වීම පරිනිර්වාණය සහ ධාතු ආරක්ෂා කරගෙන සිටින ස්ථානයක් වෙනවා. කිසිම කෙනෙකුට හානි කරන්න බැරි වෙච්ච භූමිය කැලණිය වෙනවා. නමුත් අතර වංචාවක් සිද්ධ වුණා වෙනවා ගිය අවුරුද්දේ. අතන බොරු කියන්න වංචා කරන්න තියෙන තැනක් නොවෙන්නේ. බුදුන් වැඳලා යක්කුන්ගෙන් වැඩ ගත්තට ඔය එක එක දිෂ්ටි තියෙන මිනිස්සු ප්‍රශ්නයක් නැති වෙන්නේ. නමුත් අතන වංචා කරන්න තියෙන තැනක් නොවෙන්නේ. රටට ලොකු වංචාවක් සිද්ධ වෙච්ච ස්ථානයක් වෙනවා. ණය මේඩ් ඉන් චයිනාද කියලා හෙව්වේ. බොරු එලි දක්වන්න තහනම් තැනක් වෙනවා. බොරු එලි දක්වන්න තහනම් තැනක් වෙනවා.
එතන පව් සමා කරගන්න තියෙන තැනක්. පව්. අවලෝකිතේශ්වර ගාථාව පිළිමය යට තියෙන. ඒක කියවිය යුතු වෙනවා. මිනිස්සු ඒ පැත්තට යොමු කළ යුතු වෙන. බුදුන්ගේ විශ්වදොරටුව මහසත් අවලෝකිතේශ්වරයි. සියලු සතුන් වෙනුවෙන් වැඩ කරන බෝධිසත්වය සහ සියලු සතුන් ගලවා ගන්න බෝධිසත්වය මහසත් අවලෝකිතේශ්වරයි. සියලු දෙනා ගරු නමස්කාර කළ යුතු පිළිම දෙකක්. හැම තැනකටම කරු නමස්කාර කළ යුතු වෙනවා. නමුත් විශේෂිත දෙයක් ඒ තුල රැඳී පවතින. අලංකාරමත් වූ කැටයම් සහිත වූ ගලෙන් නෙලා ඇති පිළිම දෙකක්. ඕව නිකන් පිස්සු වැඩවලට නෙළුවයි කියලා සමාජය හිතාගෙන ඉන්නවනේ. ඒවා පිස්සු නොවෙන්නේ. සත්‍ය විනාශ වෙනව වෙනවා. ඒකින්ද ගලෙන් කොටා තැබුවෝ වෙනවා. සත්‍ය සදහටම නැති වුණා වෙනව වෙන්නේ. ඒකින්ද ගලෙන් ලියා තැබුවෝ වෙනවා. ඒ තරම් මේ ධර්මය ආරක්ෂා කරගෙන ලෞතර බුදුරුන්ගේ ධර්මය ආරක්ෂා කරගන්න සියලු බෝසත්තුරු වෙහෙසිය යුතු වෙනවා. මම කරන්නේත් ඒක වෙයි. තථාගත ධර්මය මේ ලෝකෙන් අතුරුදහන් වෙන්න කලින් යලි විශ්වදොරටුව විවෘත කරා වෙනවා. මේ විශ්වදොරටුව නිසා සිංහ යුගයේ යලි ආරම්භ වෙනවා. සිව්හෙළය සිංහලය කිව්වේ මතු බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ තුල විරාජමාන වෙනවා කියන එක වෙයි. අනාගත මෛත්‍රී බෝධිසත්වයෝ ලෞතර බුද්ධත්වයට පත් වෙන්නේ ওই භූමිය තුල වෙයි. අනාගත මෛත්‍රී බෝධිසත්වයෝ ලෞතර බුද්ධත්වයට පත් වෙලා නියත විවරණ දෙන්නෙත් ඔය භූමිය තුලදී වෙන්නේ. මෛත්‍රී සිංහ බෝධිසත්වයින්ට ඊගාවට බුදු වෙන්න ඉන්න කෙනා. ඔයගොල්ලන් ප්‍රථම වරට වෙන්නේ නැති සමහර කට්ටිය ආන්නේ මම මේවා සඳහන් කරලා තියෙනවා. මේවා මූලපාදක ලියලා පෙන්නුවෙන් පස්සේ සියුම් ස්ථානවල මේවා සැඟවිලා තියෙනවා. මහ බෝධිසත්වයන්ට විතරක් ලියා ගන්න පුළුවන් විදියට සද්ධර්ම පුණ්ඩික සූත්‍රය ලියා තියෙනවා වෙනවා. මෛත්‍රී සිංහ බෝධිසත්වය තමයි මෛත්‍රී බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්නේ. ඉතින් ඉස්සලා නිකලස් භාවය ලෝකෙට ජනිත කළ යුතු වෙනවා. ඒකට දහම් දොරටුව තියලා තියෙනවා. මේක ඊටම සරල වෙනවා. 180 කියලා දීලා තියෙන්නේ යුගය මාරු වෙන එකක් වෙනවා. යුගය මාරු වෙන එක හැරෙට. හිටපු යුගය නැති වෙනවා. හිටපු යුගය නැති වෙනවා. අලුත් යුගයක් තියෙනවා. ඒක ඇවිල්ලිලා අවුරුදු 100ක් ජීවත් වෙලා හොඳට සැප සම්පත් ඉඳලා මැරිලා ගියත් අර අලුත් යුගය දැක්කේ නැතුව ගියා වෙනවා. අලුත් යුගයක් තිබිලා තියෙනවා මේ ලෝකයේ තුල. මරණයෙන් පස්සේ තියෙන යුගයක් තියෙනවා ලෝකෙ තුල. ඉතින් ඒක මහ බෝධිසත්වය වැඩම කරයින් පස්සේ විතරක් බය නැතුව සියලු දෙනා ඇස්සරලා බැලිය යුතු වෙන. නැත්තම් බලන්න බය හිතෙන. මහ බෝධිසත්වයන්ගේ හඬ ශ්‍රවණය කරගත්තාට පසුව සියලු දෙනාට ඊටම සරලව ලිහිසි තෙල් ගෑවා වගේ 180 ඇතුළට නොහොත් කේතුමති බුද්ධ භූමියට ඇතුල් වීමට අවසර තියෙනවා. මේ බුද්ධ භූමිය එළියට ගන්නේ හදලා නොවේ. හිතා ගන්න බැරි විදියට. හදලා ගන්න කට්ටිය නෙවෙයි. මහසත්වරු කියලා කියන්නේ හදලා ගන්න කට්ටිය නෙවෙයි. මේ ඇතුලේ තිබිච්ච ඒවා. මේ ලෝකේ පැවතිච්ච දෙයක් ගන්න ඔය විදියට. මිනිස්සු හිතාගෙන ඉන්නවා කේතුමතිය හදලා ගන්න ඕනේ. නෑ මේ කේතුමතිය තියෙන. බුද්ධ භූමිය තියෙන. වෛරෝජන රත්න ප්‍රතිමණ්ඩිත බුද්ධ භූමිය වගේ ඒවත් තියෙන. මේක ඇතුලේ තියෙන. ලෞතර බුදුවරු ඉන්න තැන ඉඳගෙන අචින්තය වූ බුද්ධ ශ්‍රේෂ්ඨ දකින්නව වෙන්නේ. ඒ ලෞතර බුදුවරුන්ගේ නේත්‍රාවෙන්. ඉතිහාසය අනාගතය ලිව්වේ වර්තමානයේ තුලින්. පෙන්වුවේ වර්තමානයේ තුලින්. මතු මෛත්‍රිය නමින් නුඹ බුදු වෙනවා කියලා කිව්වේ වර්තමානයේ තුලින්. එතකොට වර්තමාන ලෝකයේ මැදින් ගමනක් තියෙන. ඒක හරි අතිවින්දනීය සුන්දර ගමනක්. මටත් ඒක සාමාන්‍ය ප්‍රමාණයට කීමට හැකියාව තියෙනවා. මගෙත් එක්ක දැඩි ලෙස ආශ්‍රය කළා දිගට එනවා නම් මම කියනවා නුඹට මෙහෙම වෙන්න මෙච්චර බුදුරුන් ගාවට යන්න වෙනවා කියලා. එහෙම කීමට හැකියාව තියෙනවා. මගෙත් එක්ක දිගට ඇසුරු කරගෙන එන කෙනෙක් ඉන්නවනම් මම ඉතිහාසය බලනවා. නිර්වාණ ධාතුව දකින්න සුදුසුද කියලා බලනවා. නොසුදුසු නම් මට ඉතින් කරන්නවත් දෙයක් නැති වෙනවා. අඩු ගානේ කරන්නවත් දෙයක් නැති වෙනවා.
ඒ කියන්නේ නිරයට සේන්දු වෙන්න, සීන ලෝකයට සේන්දු වෙන්න, මරණයෙන් ගැලවෙන්න අවශ්‍යතාවයක් නැති වෙන්න ගමන් කරන කට්ටිය මේ සමාජය තුල සිටිනවා වෙන. ඒක ප්‍රශ්නයක් නැති වෙන. ඕගොල්ලන් සිටිය යුතු වෙනවා. ඕගොල්ලන් අර සත්‍යවාදීන්ට, සත්‍ය හඬ කතා කරන කට්ටියන්ට, සත්‍ය පෙන්වන කට්ටියන්ට මෙතන මේ සත්‍ය තියෙන්නේ කියලා කියන කට්ටියන්ට තමුන්ට බැරි නම් ඒ සත්‍ය දකින්න ඒ කට්ටියන්ට දානයක් දීලා දකින්නේ කියලා කියනවා, පරිස්සම් වෙන්නේ කියලා කියනවා. මට ලොකු වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ රහත් කියලා කවුරු හරි කියනවනම් ඔහු ඇත්තටම මිනිස්සුන්ගෙන් වියුක්ත වෙලා, කියන්නේ දන්න කියන කට්ටියන්ගෙන් වියුක්ත වෙලා සිටිය යුතු වෙනවා. Taman දන්න හඳුනන කට්ටියන්ගෙන් විශේෂයෙන් වියුක්ත වෙලා, ඒ කියන්නේ වියුක්ත වෙලා කියලා කියන්නේ අයින් වෙලා සිටිය යුතු වෙනවා. දන්න කියන කට්ටිය ඒ කට්ටියන්ට පාප කර්ම සිද්ධ වෙනවා. දන්නේ නැහැ. සමහරට පිහි, දත් මිටි, උලුක් කිරීම, රැවීම, ගෙරවීම හෙන ගැහිලා යන පාප කර්ම වේ. හෙන ගැහිලා යන. ඉතින් ඒකින්ද Taman දන්න කියන කට්ටියින්වත් වෙන්න කියලා කියනවා. භක්ති සම්පන්න මිනිස්සුත් එක්ක පමණක් ඒ රහතන් වහන්සේලා ජීවත් විය යුතු වෙනවා. නැත්තම් දනි විය යුතු වෙනවා. මේක වෝනින් එකක් වෙනවා කට්ටියන්ට. මේක වෝනින් එකක් වෙනවා කට්ටියන්ට. ඒ කියන්නේ මගේ දහම් දොරටුවෙන් පූර්ණ කරයි කියලා හිතාගෙන ඉන්න කට්ටියන්ට මේක දැනගන්න කිව්වෝ වෙන්නේ. අරිහත් පච්චේක බුද්ධ සම්බුද්ධ සෝතාපට්ටි ඵලය මැද නතර වෙන එකක් වෙනවා. ඒක වින්දනීය වෙනවා. අනික් කට්ටියන්ට කිසි ප්‍රශ්නයක් නැතිනො සතර පායෙන් නිදහස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දෙවෙනි පාරට සෝතාපන්න ඵලය දෙවෙනි පාරට දැක්කොත් දේවත්වය උදා කරගත්ත වෙන. සෝතාපන්න ඵලය තුන්වෙනි වරට දැක්කොත් අනාගාමීත්වය උදා කරගත්ත වෙන. හතරවෙනි වරට සමහර විට දකින්න දෙයක් නැති වෙයි කියලා හිතෙනවා. සම්පූර්ණයෙන්ම ආපහු අර සෝතාපන්න සමාපත්තිය දැක්කහා සමාන වෙනවා. මේ එකම දොරටුවක් හතර වරකට පිහිට වෙනවා. මේක සියලු දෙනා ඔළුවේ තබා ගන්නයි කියලා කියනවා. අකුරුදාගාමි කියලා වෙනම දොරටුවක් පිහිට වෙන්නේ නැතිනෝ. ගතපු අතට ගතපු දොරටු සෝතාපන්න වෙන්න ගතපු දොරටුවම ඊගාවමක ඵලයට පිහිට වෙනවා. දැන් මේ රහත් කියලා කියන්නේ මේ බලහත්කාරයෙන් ඉන්න එකක් නොවෙන. මතක තියාගන්නයි කියලා කියනවා. මං රහත්. ඒකින්ද මට බෑ. හරි නෑ. එහෙම නෙවෙයි රහත් කියලා කියන්නේ මේ ඒ කට්ටියට දීලා සනසන්න බෑ. එහෙම දෙයක් තියෙනවා. දීලා සනසන්න බෑ, නටලා සනසන්න බෑ, වාදනය කළා සනසන්න බෑ. එහෙම එකක් තියෙනවා. සනසන්න බෑ. ඒ කියන්නේ සනසවන්න ඒ කට්ටියව සනසවන්න තවත් කෙනෙක් නැහැ කියන එකයි. ඒකේ අර්ථය වෙන්නේ. කවදාවත් ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක් අපේ වර්තමාන රහතන් වහන්සේලා ආදරේ හොයාගෙන යනවා. එහෙම රහතන් වහන්සේලා මං ඊයේ පෙරිද පැන්නුවා. දහම් දොරටු අරගෙන හැමදාම වරද්දාගත්ත වෙන. මං අන්නේ ඒකේ ගාන කිව්වා වෙන. 20 කෝටියක් සම්බුදුරුන්ගේ පාමුලට ගිහිල්ලා දහම් දොරටු ඉස්සෙල්ලා අරගෙන පස්සේ සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ ශ්‍රවණය වෙලා සම්බෝධි මාර්ගයේ ගමන් කරන්න ඕනේ කියලා ගෑණියෙක් එක්ක පැටලෙනවා. විශ්ව දොරටු අතට අරගෙන ඒකේ උපරිම ශ්‍රවණය ලැබලි වෙලා අවසානට අන්න වරද්ද ගන්න තැන වෙන. ඔයගේ මේ ජන්මේදී විතරක් නෙවෙයි තවත් සම්බුදු 20 කෝටියක් පාමුල ගිහිල්ලා එක්කෙනෙක් ඊට පස්සේ ලෞතර බුදුරෙක් ශ්‍රාවකෙක් වෙනමයි කියලා මම කියනවා. මේ පාර සියලු දෙනා මතක තබා ගන්නයි කියලා කියනවා. සෝතාපන්න වුණාම ප්‍රමාණවත්. සෝතාපන්න වුණාම ඇති. ඒක අර සම්මා දිට්ඨියටපත් වෙනවා. මහසත් අවලෝකීතේශ්වරයන්ගේ මූලික ප්‍රාර්ථනාව සත්‍ය සතර අපායෙන් මුදා ගන්න මිසක් මහබෝසත් අවලෝකීතේශ්වර කරන්න යන යෑමක් නොවෙන. තව ඉස්සරහට රහත් ඵල 60 ගුණයකින් කඩලි වෙලා ලොකු කොල්ල පෙන්වීමටද මහසත් අවලෝකීතේශ්වරයන්ට හැකියාව තියෙනවා. තවත් මඟඵල පෙන්වීමට හැකියාව තියෙනවා. ගදස්සර බහිස්සජ්ජා රාජ ධර්ණීදර අක්ෂයමති පත්මශ්‍රී නත්තරාග මේ වගේ කට්ටියත් මඟඵල වලට වැඩිය ලොකු කට්ටිය වෙන්නේ. ඉතින් කඩ පෙන්වීමට හැකියාව තියෙනවා. නමුත් සියලු දෙනාට සෝතාපන්න වුණාම ප්‍රමාණවත් වෙනවා. ඒක ඇති වෙනවා. එතකොට ඒක මනුස්ස ගුණයක් තියෙනවා. හම්බෙන්න දරුවත් දේව බ්‍රහ්ම අනිවාර්යෙන්
තවතිසාවේ ඉඳලා එන දරුවෙක් වෙන සෝතාපන්න දෙන්නෙක් කුගේ හැදෙන දරුවා සමහරට ඩබල් ටිබල් හම්බෙන්න ඉඩ තියෙන. එහෙම විශේෂ දෙයක් තියෙන. සෝතාපන්න වුණාම ප්‍රමාණවත් වෙන සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් හොයාගෙන ගෑන් ළමෙක් ගමන් කළ යුතු වෙනවා. ඒ වගේම සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවක් හොයාගෙන පිරිමි ළමෙක් ගමන් කළ යුතු වෙනවා. ඉතින් අපි එහෙම පැත්තකුත් හදනවා වෙන. මොකද මේක විශේෂ වෙන්නේ සම්ප්‍රදායෙන් ගලවන්නේ නැතුව සම්ප්‍රදාය ඇතුලෙන් නිර්වාණය නිවීමේ දොරටුව තැබීම වෙනවා. සම්ප්‍රදාය ඇතුලේ සියලු මිනිස්සුන්ට අවශ්‍ය වෙලාවක ගන්න. අවශ්‍ය වෙලාවක අතපත ගාලා හොයලා ගන්න සම්ප්‍රදාය තුලින් තියෙනව වෙන. මේ චීවර දාන්න මට අවශ්‍යතාවයක් නැති වෙනවා. මොකද මං චීවරයක් අස්සේ ඉඳගෙන කරගත්ත දෙයක් නෙවෙයි. මගේ ජීවිතේ අවසානයේ හොයාගෙන ගිහිල්ලා කෑම් බීම් මිදුම් හිටුම් වර්තමාන යට අවශ්‍ය දේවල් පවා අතහැරලා දාලා ගිහිල්ලා මම ඒක වසර 6කට විතර ඉස්සෙල්ලා හොයාගත්ත වෙනවා. අදටත් ඉන්නේ අර විදිහටම වෙන. පත්තියම් වෙලා ඉන්නව වෙන. ඒ ආහාර පාන ආදී එහෙම අවශ්‍යතාවයක් නැතිනෝ. පෙරේතකමක් එහෙම මුකුත් නැති වෙන. එහෙම මට යන්න ඕනේ කියන තැනක් එහෙම එකක් නැති වෙනෝ. ඉන්න තැන පැහැදිලි වෙන. ඉන්න තැන හැම දෙයක්ම පැහැදිලි වෙනව වෙන. විශ්වයම පැහැදිලි වෙනව වෙන. මං ඉන්න තැන. කොහේ ගියත් එහෙම වෙන. එහි වෙනසක් නැති වෙන. යුග ධර්ම පෙළීමට මහසත් අවලෝකීතේශ්වර කුමාරභූත මංජුශ්‍රී පැමිණ තියෙනවා. කුමාරභූත මංජුශ්‍රීයන්ගේ පිරිවර පැමිණ තිබෙනවා. ඒ වගේම අනාගතේ මෛත්‍රී සිංහ බෝධිසත්වයන්ට පහළ වීම සඳහා මව්වරුන් සිංහ දේනුවන් කිරීමටත් පියවරුන් සිංහයන් කිරීමටත් ශක්තිය ආශිර්වාදය ලබා ගන්න මේ වසරේ බක් පොහේට සියලු දෙනාගේ පැමිණීම අපේක්ෂා කරනවා. මහා බෝධිසත්ව අවලෝකීතේශ්වරයන්ගේ ආශිර්වාදය ලබා ගන්න සියලු දෙනා පැමිණෙත්වා කියලා කියනවා. සියලු මව්වරු යාචකයින් බලවතුන් කුලවතුන් සියලු දෙනා ආධ්‍යාත්මික ශක්ති පවා හසුරවන කට්ටියන්ට පවා ආරාධනා කරනවා විශ්වදොරටුවේ ප්‍රාතිහාර බලයන් දැකීම සඳහා මේ වර්ෂයේ අප්‍රේල් මාස පවතිනා වූ පුන් පොහෝ දින සඳුදාවක් දිනක ඔබට ඒමට හැකියාවක් තියෙනවා. දවල් කාලේ ප්‍රාතිහාර බල දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා. සූත්‍රය සද්ධර්ම පුණ්ඩික සූත්‍රය වෙනවා. සූත්‍රය එලි දැක්වීමද අපි කළ යුතු වෙන්නේ ඔය ඓතිහාසික කැලණි පුදුබිමෙන් වෙනවා. ඔතෙන්දී අපේ බලාපොරොත්තුව මව්වරුන්ට ශක්තිය දීම වෙනවා. සියලු මව්වරු එතනට පැමිණෙන්නේ කියලා කියනවා. ආශිර්වාද ගන්න. කුසට බෝසත් ආශිර්වාදයක් ලබා ගන්නවා කියලා කියන්නේ මව්වරුන්ටද මහ කරුණාව නිකං ගලන එකක් වෙනවා. පියවරුන්ටත් එහා සමානව නිකම් මහ කරුණාව ගලන වෙනවා. පුත්‍රයා බෝධිසත්වෙක් කියලා අහගන්නවා නම් එතන ඉඳලා ඊටමත් වටිනා කියන දරුවෝ දායාද වෙනවා. ඒකාන්ත වශයෙන්ම සියලු දෙනාගේ අප්‍රේල් බොහෝ දිනට පැමිණීම අපේක්ෂා කරනවා. සියලු දෙනාට අවලෝකීතේශ්වර සරණයි කියලා කියනවා. අවලෝකිතේශ්වර බෝසතුන් මහා ප්‍රඥාවෙන් යුක්ත වූද කරුණාවේ බැල්ම ඇත්තා වූද සත්‍ය වූ බැල්ම ඇත්තා වූද සිත් කළු මුහුණක් සහ පිරිසිදු ඇස් ඇති ඔහු දෙස අපි ගෞරවයෙන් නිතරම බලා සිටින්නෙමු. ඔහු පිරිසිදු ආලෝකයෙන් අඳුර දුරු කරන්නා වූ සූර්යා නැමැති ප්‍රඥාවෙන්ද වාත වේගයන් හා ගිනිදැල් වලින් සිදුවන අවාසනාවන් දුරු කරමින් සියලු ලෝකයාට දීප්තිය හා ආලෝකය ගෙන දේ. මෛත්‍රී ගුණයෙන් බැබලෙන යහපත් ගුණාංගයන්ගෙන් යුතු සීලයෙන් යුක්ත ඔහු විදුලි සැරයක් මෙනි. කරුණාවෙන් පිරුණු සිත මහා බලාකුලක් මෙනි. ඔහු අමා බිඳුමෙන් ධර්මවැසි වසවන්නේය. ලෞකික ආශාවන් විනාශ කර දමන්නේය. ලෞකික ආශාවන් නැමැති ගිනිදැල් නිවා දමන්නේය. රජු නීතිය ක්‍රියාත්මක කර නඩු පවරා දඬුවම් දීම සඳහා
හමුදාවක් පුර සිටියෝද අවලෝකිතේශ්වර බෝසතුන්ගේ බලයෙන් ඒ සියලු දඬුවම් වද වේදනාවන්ගෙන් මිදෙන්නේය. අවලෝකිතේශ්වර බෝසතුන්ගේ පුදුමාකාර ශබ්දයන් බ්‍රාහ්මණයන්ගේ ශබ්දයද මුහුදු රැල්ලේ ශබ්දයද මෙන් ලෝකයේ සෑම තැනටම පැතිරෙන්නේය. ඒ නිසා ඔහු ගැන නිතරම සිතිය යුතුය. සිතුවිල්ලෙන් සිතුවිල්ලට සැකයක් ඇති නොකරගෙන අවලෝකිතේශ්වර බෝසතුන් ගැන සිතිය යුතුය. හේතුව නම් මරණයේ වේදනාවෙන් සිටින අයෙකුට වුවද ඔහු උදව් කරන්නේ මුනිවරයෙකු ලෙසිනි. මේ සියලු ප්‍රතිඵලයන් සලකා බලා මෛත්‍රී සිතින් සියලු සතුන් වෙත බලා මහා සාගරය වැනි ඔහුගේ ආශිර්වාදයන් නිසා ඔබ හිස පහත් කර අවලෝකිතේශ්වර බෝසතුන්ට නමස්කාර කළ යුතුය. මෙම අවස්ථාවේදී ධරණීධර බෝසත් තෙමේ ක්ෂණයකින් සිය අසුනෙන් නැගී සිට බුදුන් වෙතට ගොස් මෙසේ පවසන්නේය. තථාගතයන්නි, සත්වයින් අවලෝකිතේශ්වර බෝධිසත්වයන් පිළිබඳව ඔහුගේ නිදහස් ඊර්ති ප්‍රාතිහාර්ය බලයද විශ්වයේ සෑම තැනක් සඳහා වූ දොරටුවල පෙනී සිටීම ආදී මහත් ඵලයන් මෙම පරිච්ඡේදය කියවා ගනුයේ නම් ලබන සම්පත් සුළුපටු නොවන්නේය. බුදුන් වහන්සේගේ විශ්ව දොරටුව නැමැති මෙම පරිච්ඡේදය දේශනා කිරීමෙන් පසු මෙම සභාවේ 84,000ක් සියලු දෙනා අනුත්තර සම්‍යක් සම්බුදු තත්වයට පත්වීමේ අදහස් සිත්වල අධිෂ්ඨාන කරගත්තෝය.